නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, අපේ ජීවිතේ අපට ලැබිච්ච ලොකු වාසනාවක් බණ අහන්න ලැබීම. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මේ සවම්පත් වලින් අහන්න ලැබීම ජීවිතයට ලැබුණු විශාල වාසනාවක්. ඒ වාසනාව ලැබුණු මොහොතේ ධර්මයේ ගැන බලවත් ගෞරවයකින් ආසාවෙන් බණ අහන්න පුරුදු වෙන්න ඕන. බණ ඇසිය යුත්තේ සුසුසති. ගොඩක් ආසාවෙන්, ගොඩාක් කැමැත්තෙන්. අනේ මේ ධර්මයේ නේද මේ සත්‍යයව සසර දුකින් නිදහස් කළේ. අනේ මේ ධර්මයේ නේද මේ සත්‍යයව සතර අපායෙන් නිදහස් කළේ. මේ ධර්මය අහලා නේද සුගති සම්පත් ලබා ගත්තේ. මේ ධර්මයෙන් නේද ජීවිතේ ජයගත්තේ. මේ ධර්මයට නේද බුදුරජාණන් වහන්සේ පවා ගරු සත්කාර කළේ. බුදුරජාණන් වහන්සේ පවා ගුරුතන්හි තබාගෙන වාසය කළේ මේ ධර්මයේ නේද. අන්නේ මිතලා ධර්මයේ ගැන ලොකු ගෞරවයක් ඇති කර ගන්න ඕන. ධර්මයේ ගැන ගෞරවයෙන් යුක්තව අපි ආසාවෙන් බණ අහන්න පුරුදු වෙන්න ඕන. ආසාවෙන් බණ අහනකොට, ධර්ම ගෞරවයෙන් බණ අහනකොට සෝතං ඕදහති. බණ ඇසීම පිණිස හොඳට කන යොමු වෙනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. කන යොමාගෙනම බණ අහන්න ලැබෙනවා. එසේ බණ අහනකොට අත්තං ගන්හාති. එයා අර්ථවත් දේ, එයාගේ ජීවිතේට වැටහීමක් ඇති කරන අර්ථවත් දේ එයා ආසාවෙන් තමන්ගේ ළඟට ගන්නවා. අනත්තං රිංචති. සමහර කරුණු එයාට තේරෙනවා ඒක තමන්ට හරියට වැටහුන්නේ කියලා. ඒක එයා අතහරිනවා. ඒක තමන්ගේ ධර්ම කතාවේ ශ්‍රවණයට බාධාවක් කරගන්නේ. ඒ තේරිච්ච නැති එක අනේක තේරුන්නේ නැහැ. තේරුණු කොටස හොඳට හිතට දරා ගන්නවා. අත්තං ගන්හාති අනත්තං රිංචති. අර්ථවත් දේ තමන්ට අරගන්නවා. තමන්ට නොවැටහුණු නොතේරුණු දේ අපට පසෙකින් තියෙනවා. අනුලෝමියාය කාන්තියාය සමන්නාගතු. තමගේ ජීවිතේ ධර්ම මාර්ගය තුල ඉස්සරහට අරගෙන යන්න අර ඉගෙනගත්ත තේරිච්ච දේ උපකාරයක් බවට පත් කරගන්නවා. තමන්ගේ ශ්‍රද්ධාව දියුණු කරගන්න. තමන්ගේ තියෙන තෙරුවන් ගැන ප්‍රසාදේ වැඩි දියුණු කරගන්න. තමන්ගේ තියෙන හිරියොතක් වඩා දියුණු කරගන්න. තමන්ගේ වීරිය දියුණු කරගන්න. අර ඇසූ කාරණේ මූලික කරගන්නවා. නමුත් වර්තමානයේ අපිට ගොඩාක් පේනවා ධර්ම ශ්‍රවණය කරන අය සුසුතති ආසාවෙන් බණ අහනවා කියලා ගන්න නෙමෙයි තියෙන්නේ. ගොඩාක් අය රන්ද ගවේසි. රන්ද කියලා කියන්නේ සිදුරක් හොයනවා. දේශකයන් වහන්සේගේ වැරැත්තක්. දේශකයන් වහන්සේට වරදින තැනක්. වරදින පොයින්ට් එක මොකද්ද? එහෙම වෙනවා. ඒ හැවිල්ල නිසා තමයි ගොඩාක් ඔය සමාජයේ අරුබුද හටගෙන තියෙන්නේ. ඒ අරුබුදෙත් එක්ක අවසානයේ ධර්ම ගෞරවයෙන් තොරව ධර්මය අහන ඒ හීන පුද්ගලයා නිසා සමහරට හීන එක පුද්ගලයා ඉන්නේ. එයා නිසා තව ගොඩාක් දෙනෙකුට පරිබෝධ හටගන්නවා. ඒ නිසා පින්වතුනි ආසාවෙන් බණ අහන්න පුරුදු වෙන්න. අද මේ බණපදය ආසාවෙන් බණ අහන අයට, ඇත්තෙන්ම ධර්ම ගෞරවයෙන් ආසාවෙන් බණ අහන කෙනෙකුට අද මේ ශ්‍රවණය කරන බණපදේ අමෘතයක්, ප්‍රිය උපදී. ආසාවෙන් බණ අහන අයටයි මේ බණපදේ. අද ධර්ම දානය සිද්ධ කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චූලාන් කොඩිකාර මහතා. ඒ වගේම නදීසානි අබේසේකර මහත්මිය. ඒ පින්වතුන්ලගේ ධර්ම දානයේ ප්‍රධාන අරමුණ ජූනි මාසේ 11 වෙනි දින ජන්මදිනයේ යෙදුනා වූ පින්වත් සහන්යා කොඩිකාර සිඟිති දුවට
මේ පිනේ ආශිර්වාදයෙන් සියලු සෙත සැලසේවා කියන ප්‍රාර්ථනාව මැයි මාසේ 22 වෙනි දින 70 වෙනි වියටපත් වුණු පින්වත් ලලිතා හෙට්ටිවත්ත ආච්චි අම්මාට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා සිත සැලසේවා කියන පැතුම ජූනි මාසේ 6 වෙනි දින ජන්මදිනයේ යෙදුණු පින්වත් සිව්වන්දි අබේසේකර ලොකු අම්මාටත් නිදුක් නිරෝග සුවය පිණිස දීර්ඝායුෂ පිණිස සියලු සිත සැලසෙන්න මේ ධර්ම දාණය හේතු වේවා කියන පැතුම සද්ධර්ම අලංකාරයේ බොහෝම ලස්සන කතා පුවත් තුනක් අද ධර්ම දේශනාවේදී අපි ඉගෙන ගන්නවා. පළවෙනි එක තමයි ධම්ම ශවනෝපාසිකා වස්තුව. ආසාවෙන් බණ ඇසූ උපාසිකාවකගේ කතා වස්තුව. මේක සිද්ධ වුණේ පින්වතුනි ලක්දිව රුහුණු ජනපදයේ රුහුණේ. ඒ කාලේ හරියට භික්ෂුන් වහන්සේලා ධර්ම කතා කරලා තියෙනවා. මිනිස්සුත් ආසාවෙන් ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා. මිනිස්සු ඒ කාලේ බණ අහන්නේ පින්වතුනි රෑ එළි වෙනකන්. සාමාන්‍යයෙන් ගොඩාක් ගොවිතැන් බතනේ තිබුණේ. අපේ මේ ලංකාවේ අද ඔය කුඹරකට බහින්න තරුණ තරුණියෝ මැලි වුණාට ඒ කාලවක වුණ ගත්තොත් එහෙම නේද? ගොඩාක් කුඹුරු ගොවිතැනනේ මූලික උනේ. කුඹුරු ගොවිතැනින් මේක පෙරදිග ධාන්‍යාගාරය කියලා ඒ තරමට ප්‍රසිද්ධ වෙච්ච කාලයක් තිබුණානේ. ඉතින් ඒ අතීතේ ඒවා වෙනස් වෙලා ගිහිල්ලා. ලෝකේ ස්වභාවය වෙනස් වී යන එකනේ. අනිත්‍ය වෙලා ගියා. ඉතින් ඒ කාලේ ගොවිතැන් කරන මිනිස්සුන්ට පහසුවක් තියෙන්නේ නැති රාත්‍රී කාලයේ දහම් ඇසීම. මොකද ඔක්කොම වැඩ කටයුතු අවසන් කරලා මිනිස්සුන්ට පාඩුවේ බණ අහන්න පුළුවන්. ඒ නිසා එකල ධර්ම දේශනා තිබිලා තියෙන්නේ රෑ එළි වෙනකන්. රෑ එළි වෙනකන් බණ අහනවා. රෑ එළි වෙනකල්ම ධර්මයට සවන් දෙනවා කියන එක නිකන් අපි මේ වගේ දහම් පොත්වල විතරයි පින්වතුනි අහලා තිබුණේ. නමුත් අපේ ගුරුදේවයන් වහන්සේ මහමෙවුනාව භාවනා අසපු ආරම්භ කරලා මේ සදහැවතුන්ගේ හිත් ධර්මයේහි පහන් කෙරෙව්වාට පස්සේ මේ වර්තමානයේ රෑ එළි වෙනකල් ධර්ම ශ්‍රවණය කළේ නැද්ද? රෑ එළි වෙනකල් ආසාවෙ බණ ඇහුවේ. රෑ එළි වෙනකල් සෑරජන් වහන්සේලා ළඟ වන්දනා කළේ. ඉතින් ඒවා වර්තමානයේ පවා සිද්ධ වුණා. නමුත් ඒ කාලෙත් දැන් ගත වුණා. දැන් බලන්න. එහෙම පින්කමකට අත ගහන්න බැරි තරම් දැන්. දැන් රටේ ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. මේ තමයි පින්වතුනි අනිත්‍ය. මේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය ස්වභාවය. ලෝකෙ වෙනස් වෙවි යනවා. වෙනස් වෙන ලෝකේ ඒ ගුටි කෑම් පහර කෑම් වලට අපිට ලක් වෙන්න සිද්ධ වෙනවා. සංසාර ගමන හරි භයංකාර එකක්. අචින්ති තම්පි භවති නොසිතන ඒවල් වෙනවා. චින්ති තම්පි විනස්සති. හිතපු දේවල් සම්පූර්ණයෙන් වෙනස් වෙලා යනවා. එහෙම ගමනක අපි තව ධර්මයේ අහමින් ධර්මයේ කෙරෙහි පහන් සිත් ඇති කරගන්නමයි මහන්සි ගන්න ඕනේ. ඒකෙන්මයි සැනසීමක් තියෙන්නේ. ඉතින් මේ රුහුණු ජනපදයේත් ඒ කාලේ එක රජමහා විහාරයක රාත්‍රිය එළි වෙනකන් ධර්ම දේශනාවක් ඔන්න පවත්වනවා කියලා මිනිසුන්ට ආරංචි ගියා. මේ මහා දාගැබක් සමීපේ තමයි මේ ධර්ම දේශනාව පවත්වලා තියෙන්නේ. එදා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම පිණිස එක සදැහැති තරුණ උපාසිකාවක්. තමන්ගේ චූටි පුතෙක් මේ අතේ ඇඟිල්ලේ එල්ලිලා යන සාමාන්‍යයෙන් ඇවිදින කරන අම්මත් එක්කම ඉන්න පුංචි පුතෙක්ව මේ බණ අහන්න එකතු කරගෙන ආවා. සාමාන්‍යයෙන් දඟකාර වයස. අම්මගේ ඇඟිල්ලේ අල්ලගෙන එයා ඇවිදිනවා. ඇවිද්දාට මේ එයාට හරියට වාරු නැහැ. අම්මා නැතුව එයාට ඉන්නත් බෑ. එක තැනක ඉන්නෙත් නෑ දඟලනවා. අන්න ඒ වගේ පොඩි ළමයෙක්ව තමයි එකතු කරගෙන ආවේ බණ අහන්න. මේ කාන්තාව කල්පනා කළා මගේ මේ පුංචි පුතා දඟකාරයි. එයාට තාම තේරෙන්නේ නෑ මේ කියන බණපද. ඉතින් මම දැන් ගිහින් ඉදිරි තැනක වාඩි වුණොත් එහෙම මෙයා දඟලන්න ගත්තොත් අනිත් අයගේ අවධානය කැඩෙනවා. බණ අහන්න බාධා ඇති වෙනවා. ඒ නිසා මම මගේ පුංචි පුතාවත් අරගෙන බණ ඇහෙන මානේ කෙලවරක ඉන්න ඕන. මේ අම්මා වාඩි වුණේ එක රුක් සෙවණක. ඒ රුක් සෙවණි වාඩිලා ඒක බණ අහන හැමදෙනාගේ කෙලවරේ මේ අම්මා පිටිපස්සෙම ඉන්නේ. පුතත් ළඟ තියාගෙන
මේ අම්ම දැන් බණ අහන්න පටන් ගත්තා. උන්න ආසාවෙන් අම්මා බණ අහනවා. බණ අහද්දී අම්මගේ අවධානයත් තියෙනවා පුංචි පුතා ගැන. පුතා අම්මා ළඟ හිටියා. එහෙට දුවනවා මෙහෙට දුවනවා. මේ දුවගෙන ගිහිල්ලා එතන තිබුණා පින්වතුනි එච්චර උස නැති බින් හුඹහක්. මේ හුඹහ ළඟ දරුවා පහුරු ගගා හිටියා. මේ හුඹහ ඇතුලේ සර්පෙක් ඉඳලා මේ දරු පැටියාට දෂ්ට කළා. දරු පැටියා එකපාර මේ ඒ දෂ්ටයත් එක්කම ක්ලාන්ත වෙලා මෙහෙම අප්‍රාණිකව වැටෙනව අම්ම දැක්කා. අම්ම දුවගෙන ගිහිල්ලා ඇඟ පරීක්ෂා කරනකොට සර්පයා දෂ්ට කරපු තැන අම්මා දකිනවා. අම්මා කල්පනා කළා මම දැන් මේ බණ අහන වෙලාවේ දැන් මේක වෙන්නේ පින්වතුනි රාත්‍රී කළුවරේ. අනිත් මිනිස්සුන්ට අවධානයක් නැහැ මේකේ. අම්මා කල්පනා කළා මම දැන් මේ මොහොතේ මෙතන මේ ගැන වචනයක් හරි කිව්වොත් ධර්ම දේශනාව සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙනවා. මිනිස්සුන්ට මේකට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. දේශකයන් වහන්සේට බණ නවත්තන්න වෙනවා. හරි පුදුම සහගතයි ඒ අම්මා ඒ වෙලාවේ කටයුතු කරපු විදිහ. ඒ අම්මා තීරණය කළා මං එළි වෙනකල් බණ අහනවා. මේ බණ අහන්න පැමිණි දහස් සංඛ්‍යාත පිරිසකට මම බාධා කරන්නේ. අම්මා බණ ඇහුවා. ඉතින් මේවා පින්වතුනි විස්මයජනක කතා. විස්මයජනකයි. මිනිසෙකුට එසේ කළ හැකිද කියලා හිතෙනවා. එළි වෙනකල් බණ ඇහුවා. අවසානයේ සාමාන්‍යයෙන් අරුණ නැගීගෙන එනකොට ධර්ම දේශනාව අවසానයි. ධර්ම දේශනාව අවසන් වෙද්දී අර පුතාගේ ශරීරයේ ඇඟ විස දුවල සම්පූර්ණයෙන්ම ඇඟ අප්‍රාණික වෙලා අම්මගේ උඩුක්කේ පුතා වැතිරිලා. බණහර වෙරෙච්ච මිනිස්සු හැරි බලනකොට මේ මිනිස්සු දැක්ක මේ දරුවගේ වෙනසක්. එතකොට මිනිස්සු ඇහුවා නැගණි ඔබේ දරුවට මක් වෙලාද? එතකොට කිව්වා මෙහෙම සිද්ධියක් වුණා මං කරදර කළේ නෑ. එතකොට අර මිනිස්සු කොහොම හරි සංවේගයටපත් වුණා. අනේ මේ නැගණි ගිය පුතා කියලා. එතකොට ඇය කියනවා නෑ මම බොහෝම ප්‍රසාදයෙන් බුදුබණ පද ඇහුවේ. මේ සත්වයාට සැනසෙල්ල උදා කරන ධර්මය මම ආසාවෙන් ගෞරවයෙන් දේශකයන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් දේශනාව අහන්න පැමිණි සියලු දෙනා කෙරෙහි ගෞරවයෙන් ඒ කිසි කෙනෙකුට බාධාවක් වෙන්න එපා කියලා මං ඇහුවේ. ඒක සත්‍යයි. ඒ සත්‍යයේ ආනුභාවයෙන් මගේ පුතාගේ විස දුරු වේවා. මම දැන් සත්‍යක්‍රියා කරනවා. ඒ සත්‍යක්‍රියාව මෙන්න මෙහෙමයි ඇය කළේ. යේන සච්චේ නහං බුද්ධ සරණේ සුප්පතිට්ඨිතා. මම බුදුරජාණන් වහන්සේගේ සරණ තුල මැනවින් පිහිටියා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයි. දැන් ඇය මේ වචනේ කියන්නේ පින්වතුනි. ඇය මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට සෝවාන් වුණා. සෝවාන් වුණා කියලා කියන්නේ ඇගේ සිත බුදුරජුන් කෙරෙහි අචල ප්‍රසාදේ පිහිටියා. ධර්මයේ කෙරෙහි අචල ප්‍රසාදේ පිහිටියා. සංගරුවන කෙරෙහි අචල ප්‍රසාදේ පිහිටියා. නොකැඩෙන ආර්යකාන්ත සීලයක ඇගේ හිත පිහිටියා. ඇයි කියනවා දැන් මම බුදුරජාන් වහන්සේගේ සරණේ මනාව පිහිටියා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයක්. තේන සච්චේන මේ පුත්තෝ සොකිතෝ හෝතු නිබ්බිසෝ. ඒ සත්‍ය ආනුභාවයෙන් මගේ පුතාගේ මේ විස බැහැලා මගේ පුතා සූපත් වේවා. බුද්ධෝ නීයානිකෝ ධම්මෝ සම්දිට්ඨික මකාලිකෝ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ නෛර්යානිකයි නිවනට පමුණුවන එකක්. මේක සම්දිට්ඨිකයි මේ ජීවිතේම දැකගත හැකි එකක්. මේක අකාලිකයි කාලයකට අයිති එකක් නෙමෙයි. තේන සච්චේන මේ පුත්තෝ සුඛිතෝ හෝතු නිබ්බිසෝ. ඒ සත්‍ය ආනුභාවයෙන් මගේ පුතු නිරෝගී වේවා සුවපත් වේවා. සංඝෝ සුපටිපන්නෝ චතුමග්ග ඵලේටිතෝ. මහා සංගරුවන කියලා කියන්නේ සුපටිපන්න පිරිසක්, සොඳුරු නිවන් මගේ වඩිනා පිරිසක්. ඒ උත්තමියෝ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන උතුම් මාර්ග ඵලයන්ගේ පිහිටලා ඉන්නවා. තේන සච්චේන මේ පුත්තෝ සුඛිතෝ හෝතු නිබ්බිසෝ. ඒ සත්‍ය අනුභවයෙන් මගේ පුතු මේ විස බැහැලා සූපත් වේවා. පංච වස්ස සහස්සානි සචේ තිට්ඨති සාසනං.
බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සසුන මේ ලංකා භූමියේ 5000ක් කල් පවතිනවා කියලා කියන්නේ සත්‍යයක්. තේන සච්චේන මේ පුත්තෝ සුඛිතෝ හෝති නිබ්බිසෝ. ඒ සත්‍ය අනුභවයෙන්ද මගේ පුතු සුවපත් වේවා, පුතුගේ විස බැස නිරෝගී වේවා කියලා මේ අම්මා සත්‍යක්‍රියා කළා. ආශ්චර්යයි, අద్භූතයි. අර විස බැස පුතාගේ ශරීරයේ විස නිකාම්ම ඖෂධීය බෙහෙතකින් යම්සේ විස බැහැලා යනවද ඒ වගේ විස බැහැලා ගියා. පුතා නිරෝගී වුණා. ආසාවෙන් බණ ඇසීම ආනුභව සම්පන්නයි. ආසාවෙන් යම් කෙනෙක් බණ අහනවා නම්, අවබෝධ කරගන්න අදහසින් බණ අහනවා නම්, සසරේ දුර්ලභ දෙයක් මේ අහන්න ලැබෙන්නේ කියලා ප්‍රසාදයෙන් බණ අහනවා නම්, සිදුරු හොයන්නේ නැති හිතින් බණ අහනවා නම්, දේශකයන් වහන්සේ ගැන ගෞරවයෙන් බණ අහනවා නම්, මේ ධර්මයේ අසනු ලබන අනිත් පින්වතුන්ලා ගැනද ගෞරවයෙන් බණ අහනවා නම්, ඒ බඳු කෙනාගේ බණ ඇසීම ආනුභව සම්පන්නයි. ඒ නිසා පින්වතුනි, බණ අහද්දි ඒව හොඳට ඔළුවේ තියාගන්න. ඒ අදහස් අපේ හිත ඇතුලේ නොමෙකී තියාගත්තොත් එහෙම අපිට වරද්දන්න බෑ. නැත්තම් වර්තමානයේ දකින්න ලැබෙනවානේ මේ බණ අහන්න ලැබෙන පරිසරයේම වෙනසෙන්න. මහා අවාසනාවන්ත මිනිස්සු, මහා අවාසනාවන්ත මිනිස්සු දකින්න ලැබෙනවා. අවාසනාවන්ත භික්ෂුන් දකින්න ලැබෙනවා. සිවුරු දරාගත්ත අය සමහරවිට දෙහි බුදු කෙනෙක්ගේ සද්ධර්මයේ නිමලව පිවිතුරුව තියෙන කාලෙකේ තම තමන්ට හිතෙන විදිහට ධර්මයේ තෝරනවා. තම තමන් කැමති කොටස් විතරයි ධර්මය. අනිත් ඒවා අධර්මය. අනිත් ඒවා වැරදිච්චා. එහෙම තෝරනවා. ඉතින් මේක ගැන හිතෙන්නේ හරියට මේ වගේ. මහා රුදුරු කාන්තාරයක, වතුර පොදක් නැති කාන්තාරයක මිනිස්සෙක් ඇවිදින්න යද්දි ඒ මිනිස්සයාට කාන්තාරේ මැද මහ වැස්සකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් කාන්තාරේ වැස්සක් කියලා කියන්නේ හරි දුර්ලභයි. කාන්තාරේ වැස්සක් කියලා කියන්නේ හරි සැපසහගත එකක් නේ. කාන්තාරේ වැස්සකට මුහුණ දීලා කාන්තාරේ ගම් වතුරක් හැදිලා ඒකේ ගිලිලා මැරෙනවා වගේ. ඒක මහා වාසනාවන්නේ. කාන්තාරයකට වැස්සක් වැටලා කාන්තාරේ හැදුනොත් එහෙම ගම් වතුරක් ඒකේ ගිල්ල මැරෙනවා කියලා කියන්නේ මනුස්සයා සෑහෙන කාලකන්ණි මිනිස්සෙක්. ඒ වගේ තමයි මේ ධර්මය අහන්න ලැබෙන කාලේ මෙච්චර ධර්ම අමෘතයක් තියෙද්දි මේ කාලේ ධර්මයට ගරහා වෙනසනවා පේන්නේ නැද්ද? ධර්ම දේශකයන් වහන්සේලාට ගරහා වෙනසනවා පේන්නේ නැද්ද? මේ ඔක්කොම ඒ අවාසනාව. කවදාවත් ඒ අවාසනාවේ කොටස්කාරී වෙන්න එපා. ආසාවෙන් බණ අහන්න, ආසාවෙන් බණ ඇසීම කියන එක ආනුභව සම්පන්නයි. ඒක ඒ ආනුභවයේ මේ ජීවිතේටත් තියෙනවා. ඒක මතු සසරටත් පිංගුතුනේ තියෙනවා. ඒක හොඳට පැහැදිලි වෙනවා ඊළඟ කතා වස්තුවෙන්. කුඩ්ඩ රාජ්‍ය වස්තුව. කුඩ්ඩ රාජ්‍ය කියලා කියන්නේ පිංගුතුනේ ඒ කාලේ තිබුණු දනව්වක් මේ ලංකාවේ. මේ සිදුවීමත් ලංකාද්වීපේ රුහුණු ප්‍රදේශයේ. රුහුණු ප්‍රදේශයේ ඒ කාලේ අවුරුද්දකට සැරයක් විශේෂ ධර්ම දේශනාවක් තිබිලා තියෙනවා. මහවැව් කියලා විහාරයක ආර්ය වංශ දේශනාව තමයි කියනවා. මේ අවුරුද්දකට වතාවක් විශේෂයෙන් සිදු කරනු ලබන්නේ කිති රහතන් වහන්සේලා කරපු දේශනාවක්. උතුම් ආර්ය වංශ දේශනාව. ඒ දේශනාව කරනකොට ගොඩාක් භික්ෂුන් වහන්සේලා කියනවා මේ බණ අහන්න ආසයි. ගොඩාක් දුර බැහැර ඉඳලා පවා භික්ෂුන් වහන්සේලා බණ ඇසීම පිණිස එනවා. ඉතින් කුඩ්ඩ රාජ්‍ය කියන දනව්වේ හිටියා භික්ෂුන් වහන්සේ නම. මේ භික්ෂුන් වහන්සේ තමන් වහන්සේට ගමනට උවමනා කරන කලමනා ටිකක් බෑග් එකක දාගෙන පාතර සිවුරුත් අරගෙන ඔන්න බණ අහන්නට වැඩම කළා. බණ අහන්න එනකොට දැන් රැලි වෙනකන් තමයි බණ තියෙන්නේ. බණ අහන්න වඩිනකොට ධර්ම දේශනාව පටන් ගත්තා විතරයි. මේ තෙරුන් වහන්සේ නිසා ඉස්සරහට ගියේ නෑ. දැන් අර පිරිස මැද්දෙන් ඉස්සරහට යන්න ගියු මිනිස්සු නැගිටිනවා. මෙතන මේ බණ අහන්න බාධා තියෙනවනේ. ඒ නිසා පොඩි ගල් ගොඩක් තිබුණා. ඒ ගල් ගොඩ තියෙන තැනින් මේ තෙරුන් වහන්සේ පිටි පස්සට වෙන්න වාඩි වුණා. දැන් බණ ඇහෙනවා හොඳට.
මේ ගල්ගඩුවට වාඩි වෙලා මේ තෙරුන් වහන්සේ පසුම්බියත් පැත්තකින් තියලා ආසාවේ බණ අහා ඉන්නකොට මේ ගල්ගොඩ අස්සේ හිටියා එක විස පොළඟෙක්. ශරීර උණුසුම නිසා මේ පොළඟ මේ ස්වාමීන් වහන්සේව හොයාගෙන ආවා. හොයාගෙන ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ ගල්ගොඩේ නිවාඩි වෙලා හිටි ගල්ගොඩ අස්සින් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ කලවා ප්‍රදේශي වගේ මේක හැපුවා. උගේ දල හතරම බහින හැටි මේ ස්වාමීන් වහන්සේට තේරුණා අධික වේදනාවක්. එතකොට මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මම දැන් මෙතන කෑ ගැහුවොත් මට වෙච්ච එක කිව්වොත් කොහොම කලබල වෙනවා. කලබල වෙලා මේ අවුරුද්දකට සැරයක් තියෙන උතුම් ධර්ම දේශනාව සම්පූර්ණයෙන් අඩාල වෙනවා මේ මගේ වැඩේ නිසා. ඒ නිසා මම ওই සර්පය දෂ්ට කරපෙකින් ඇඟදිගේ විසදුවලා මැරෙනවා නම් මැරිච්ච දෙයි. බණපදයක් අහහා මැරෙන්න තියෙන කොච්චර එකක්ද? ඒ නිසා මම දැන් නිශ්ශබ්දව බණ අහන්න ඕන කියලා අර දෂ්ට කරපු පොළඟාව ඔළුවෙන් මැල්ලුවා. අල්ලලා ටිකක් බෙල්ල තදට මිරිකුවා. එතකොට මේක අර කට අතේ. ඊට පස්සේ මේ තෙරුන් වහන්සේ බෙල්ලින් මල්ලලා Tamanගේ පසුම්බිය ඇතුළට පොළඟාව දාලා පසුම්බිය ගැට ගැහුවා. ගැට ගහලා දැන් බණ අහනවා. දැන් මේ තෙරුන් වහන්සේ තිතන්ට සමහරලාවට බණ අහමින් ඉද්දීම ශරීරයේ දිගේ විස දුවලා උන්වහන්සේ හිම්ම අපවත් වෙයි කියලා. කොහොමද උන්වහන්සේ කළේ? ආසාවෙන් බණ අහන එක. අර දෂ්ට කළා කියන එක ඒවා ඔක්කොම අමතක කළා. උන්වහන්සේට වේදනාවවත් දැනෙන්නේ නැතුව ගියා. එල්ලි වෙනකල් ආසාවේ බණ ඇහුවා. ඒ බණ අහනකොට ඔන්න රෑ එළි වුණා. රෑ එළි වුණාට පස්සේ මිනිස්සු ඔක්කොම ධර්මදේශකයන් වහන්සේට වන්දනාමාන කරලා හැරෙනකොට අනේ භික්ෂුන් වහන්සේ නම පිටිපස්සෙන් වාඩි වෙලා මිනිස්සු ලඟ වුණා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ කොයි වෙලේද වැඩි? ඔබ වහන්සේ මෙතන පිටිපස්සෙමද වැඩ හිටියේ? එතකොට මේ තෙරුන් වහන්සේ කිව්වා උපාසකවරුනි මං ආවේ බණ පටන් ගන්නට සූදානම් වෙන වෙලාවෙමයි. මං එනකොට බණ පටන් ගත්තා විතරයි. මේ මෙහෙම එකක් වුණා. ඔන්න ඔය පසුම්බිය පොළඟෙක් ඉන්නවා. ඔය පොළඟාව හින්සීරුවේ කැලේට මුදා හැරින්න කිව්වා. මිනිස්සු ගැටේ ලියලා පොළඟව මුදා හැරියා. ඇහුවා ස්වාමීනි කොහොමද මේ පොළඟාව ඇල්ලුවේ? එතකොට උන්වහන්සේ කිව්වා මගේ මේ කලවේ පොළඟ දෂ්ට කළා. පොළඟ දෂ්ට කරපු වෙලාවේ මට සිහිපත් උනේ බණ අහන අයට බාධාවක් නොවේවා කියන එක විතරයි. ආසාවෙන් බණ අහන කෙනෙක් අනිත් ආසාවෙන් බණ අහන අයට ගරු කරනවා. බාධා කරන්නේ. ඉතින් මං ආසාවෙන් බණ පදේ අහගෙන හිටියා. හරි පුදුමයි. මේ විසෙන් මට මුකුත් උනේ නෑනේ. දැන් මට තියෙන්නේ සත්‍ය ක්‍රියා කරන එකයි. මොකද මේ තෙරුන් වහන්සේ මේ ධර්ම දේශනාව මේ අහගෙන ඉඳලා ඒ ශ්‍රවණයේ අවසානයේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළා. ධර්ම අවබෝධ කළා. ධර්ම අවබෝධ කරපු ඒ උත්තමයන් වහන්සේ ඒ මොහොතේ සත්‍ය ක්‍රියාවක් කළා. ධම්මං මයා ලෝකහිතස්ස තස්ස සුභාසිතං සුසුත මජ්ජ යස්මා. බුදුරජාණන් වහන්සේ ලෝකයට හිත පිනිස දේශනා කරපු යම් මේ සුන්දර වූ ශ්‍රී සද්ධර්මයක් ඇද්ද? ඒ ශ්‍රී සද්ධර්ම සුභාෂිතය මම කන යොමු කරගෙන ආසාවෙන්ම ඇහුවා. සච්චේන මේ තේන විසං විනාසං. ඒ සත්‍ය අනුභවයෙන් මගේ ශරීරයේ යම් විසක් තියෙනවනේ ඒ විස විනාශ වේවා. ඒ විස විනාශව පායාතු ආපෝවිය පොක්ක රස්මා. මගේ විස ශරීරයෙන් බැහැර වී ඒවා. පදක්කරන් තස්සන නාසයන්තං අත්තංච ධම්මංච මනසී කරොන්තු. යස්මා සුතං තේන විසං විනාසං. මම මේ ශ්‍රී සද්ධර්මයේ ඇහුවේ අකුරක්වත් අවධානය වෙනස් නොකර. අකුරකටවත් මගේ අවධානය වෙනස් වුනේ නැහැ. ඒ කියන්නේ මොහොතකටවත් හිත වෙනස් වෙන්නේ නැතුව මං හොඳට අර්ථය ධර්මයේ මෙනෙහි කර කර බණ ඇහුවා. ඒක සත්‍යයක්. ඒ සත්‍යයෙන් මගේ විස විනාශ වේවා. ගුණානුභාවා පනිදානතු චිතා ජිනස්ස තේනේව සුදේසිතානේ ධම්මානුභාවේ නපි සංගතේජා විසං විනාසං සමුපේති කිප්පං. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු මේ ශ්‍රී සද්ධර්මයේ
බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරපු මේ සුභාෂිත ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයෙන්ද සංඝයාගේ මහා තේජානුභාවයෙන්ද මගේ ශරීරයේ මේ විස විනාශ වේවා, ඉක්මනින්ම විස විනාශ වී සුවපත් භාවයේ හටගනීවා කියලා සත්‍යක්‍රියා කළා. මේ සත්‍යක්‍රියාව හරි අනුභව සම්පන්නයි. මේ පින්වතුනි සත්‍යක්‍රියාව කරන්න කලින් කටයුතු කරපු විදිහ ඒක පුදුම සහගතයිනේ. ඒ බඳු පුදුම සහගත කෙනෙකුගේ සත්‍යක්‍රියාව ආනුභව සම්පන්නයි. අර විස නැතුව ගියා. ඒ ස්වාමීන් වහන්සේට විසින් කිසිම කරදරයක් වුණේ නැහැ. සුවපත් වුණා. ඉතින් ධර්මයේ ගැන සද්ධර්ම අලංකාරී හරි ලස්සන වර්ණනාවක් තියෙනවා. ගාථාවෙන් බලන්න. ධම්මෝපනේසෝ සුගතප්පසත්තු තරීව සංසාර මහන්න වස්ස බ්‍රහ්මාසුරාදීහි නමස්සනීයෝ රසෝ රසානං පරමෝති ලෝකේ. ධම්මෝ පනේසෝ සුගතප්පසස්සෝ සුගතයන් වහන්සේ විසින් පසසන ලද යම් මේ සොඳුරු සද්ධර්මයක් වේද එය සංසාර සාගරයේ තරණය කිරීමට ඇති මහා නෞකාවක් වැනිය. බ්‍රහ්මසුරාදීහි නමස්සනීයෝ දෙවියෝද බ්‍රහ්මයෝද නුවණැති සියලු දෙනා මේ ධර්මයට නමස්කාර කරන්නේය. රසෝ රසානං පරමෝති ලෝකේ ධර්මේ වනාහි තුන් ලොවේ ඇති රසයන් අතර පරම රසයයි. මහා ගදෝ මච්චු ජරාපහනෝ සබ්බීතිනාසාය විශේෂ මන්තෝ සම්බත් දානේනච කප්පරුක්ඛෝ චින්තාමණී බද්ද ඝටෝව ධම්මෝ. ධර්මය කියලා කියන්නේ ජරා මරණ පවා දුරු කරවන මහා ඖෂධයක්. මහා ගද කියලා කියන්නේ ඖෂධෙහි. සබ්බීතිනාසාය විශේෂ මන්තෝ හැමවදුරු නසනා විශේෂ මන්තරය ධර්මයයි. සබ්බත් දානේනච කප්පරුක්කෝ මේ සත්වයා හට සසර ගමනේ සියලු සැප මනුස්ස සම්පත්තිය, දිව්‍ය සම්පත්තිය, මාර්ගඵල, නිවන් සම්පත්තිය ලබා දෙන නිසා ධර්මය කියලා කියන්නේ සිතූ පැතූ දේ ලබා දෙන කල්පවෘක්ෂයක් වගේ, චින්තා මාණික්කයක් වගේ, භද්‍ර ගැටයක් වගේ මේ ධර්මය. ධම්මං විනානත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා තස්මාහි භෝ කිච්ච මඤ්ඤප්පහාය සුනාත දාරේත චරාත ධම්මේ. ධර්මයේ හැර මේ සත්‍යයට සරණ පිනිස, පිහිට පිනිස, රැකවරණයේ පිනිස මව්පියන්ගේ පිහිටක්වත් සරණක්වත් නැත. ධර්මයෙන් ලැබෙන සරණ ඒ වගේ උතුම් සරණක්. ඒ නිසා ධර්මයෙන්ම පිහිටන්ට තස්මාහි බෝ කිච්ච මඤ්ඤම් පහය. ඒ නිසා භවත්නි අනෙක් එක දේවල් කර කර ඉන්න එක පැත්තකින් තියලා සුනාත ආසාවෙන් බණ අහන්න. ධාරේත අහන ධර්මයේ ආසාවෙන් දරන්ට චරාත ධර්මයේ ඒ දරාගත් ධර්මයේ ටික ටික හැසිරෙන්න. බලන්න අවවාදේ. ඉතින් ඒ නිසා ඒ අවවාදේ අපේ හිතවලත් රැඳෙනවා නම් අපට එය බොහෝ කල යහපත පිණිසම හේතු වෙනවාමයි. ඒ නිසා මේ කතා පුවත් හොඳට මතක තියාගන්න. පින්වතුනි මිනිසුන්ට ධර්මයේ ආසාවෙන් ඇසීමෙන් සැලසෙන යහපත අපි ඔය ඇහුවේ. මේ ලංකා භූමියේ සිද්ධ වුණා තිරිසනුන් දහම් කතාව ගැන හිත පහදවගෙන මහා යහපත. ඒක හරිය පුදුම සාකතයි. දැන් තිරිසනෙකුට දහම් කතාවක් කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි දහම් ස්වරයට හිත පැහැදුනා. දැන් මිනිසුන්ගේ හිත එක එක ස්වරයන්ට පහදින්නේ නැන්ද? තමයිලාට කිසි තේරුමක් නැති සින්දු වලට මිනිසුන්ගේ හිත පහදින්නේ නැද්ද? තමන් දන්න භාෂාවක් නෙවෙයි. අපි හිතමු ඕන්න ඉන්දියාවේ සින්දුවක් එනවා. ඉන්දියාවේ සින්දුවක් ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ වෙන්නේ නැද්ද? කිසි තේරුමක් දන්නේ නැහැ. අර ස්වරයට පැහැදිලා. මිනිසුන්ගේ හිත එහෙම
නොඑක් ස්වරයන්ට පහදිනවනේ. මේ සත්වයන්ගේ හිත් ස්වරවලට පහදිනවා. ඒ පහදින ස්වරය කොමකටද පැහැදුනේ කියන එක ජීවිතයට සැලසෙන විපාකය වෙනස් කරනවා. මේ සිද්ධියත් සිද්ධ වුණේ ලංකාද්වීපයේ උදළු කුළු කියලා එක විහාරයක් තිබුණා. ඒට කියලා කියනවා උදල් කුළු කියලා තියෙනවා. ඉතින් මේ විහාරයට නොදුරු තැනක පොඩි කැලෑරොදක් තමයි තිබුණේ. ওই කැලෑරොදේ නුවේකුත් සත්තු වාසය කරනවා. ඌරෝ ඉන්නවා, මුවෝ ඉන්නවා, ගෝන්නු ඉන්නවා, මේ වගේ සත්තු ඉන්නවා. ඒ සත්තු ඉන්න නිසා මේ කැලෑරොදේ එක වැද්දෙක් දඩයම් කරනවා. දවසක් මේ වැද්දා දුනු ඊතලත් අරගෙන දඩේම යනවා. එදා අර උදල්කුළු විහාරයේ භික්ෂුන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරමින් හිටියා. උන්වහන්සේ හරි ලස්සනයි බණ කියපු විදිහ. උන්වහන්සේගේ දහම් කතාව හිත නිවනවා. මේ දහම් කතාව ඇහෙන මානේ මුවෙක් හිටියා. මේ මුවාට අර දහම් කතාවට හිත ගියා ඒ ස්වරයට. අනේ ඒ නිසා මේ මුවා හොඳට වාඩි වෙලා ඒ බණ ඇහෙන මානෙට කන යොමාගෙන හිටියා. ඒ කන යොමාගෙන ඉඳි වැද්දාව සාමාන්‍යයෙන් අර සතාට තියෙන අවධානය තිබ්බේ නෑ එදා. ඇයි යාගේ හිත තියෙන්නේ කොහෙද? බණ අහන එකේ. එයා ඉතින් අවධානය යොමු කරගෙන ඉන්නකොට වැද්දා කිසි අමාරුවක් නැතුව හොඳට මානෙ අරගෙන මෙයාගේ ශරීරේ විනිවිද යන්න විද්දා. එහෙම කලුරිය කළා. ඒ කලුරිය කරපු මුව පොව්වා. ආසාවෙන් බණ ඇසූ නිසා එහෙම නැත්නම් ඊට කියන්න පුළුවන් ධර්මය කියන සරයට ආසා කරපු නිසා ඔහු මරණින් මත්තේ තිරිසන් භවය ඉක්මවා ගියා. හරි පුදුම හිතුණා. මේ පුවත කියවනකොට තිරිසනෙක් තිරිසන් ජීවිතේ ඉක්මවා යනවා කියන එක ලේසි නෑ. ලේසියෙන් කරන්න බෑ ඒක. හැබැයි ඒක ලේසියම වුණා. අර දහම් කතාවේ ස්වරයට හිත පැහැදිච්ච නිසා. පිංගුතුනි මේ මුවපොව්වා උපත ලබන්නේ ලංකාවේම අභය කියලා මහා තෙරපාන කෙනෙක්. ඇත්තට මහ රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේගේ සමීප දායක පවුලක එක ස්ත්‍රීකගේ කුසේ මේ මුවා පිළිසිඳ ගත්තා. පිළිසිඳ අරගෙන ඒ පවුලේ දරු පැටියා විදිහට උපදිනවා පුතෙක්. ඊටාම පුංචි වයසේම භික්ෂුන් වහන්සේලා දකින්නත් ආසයි මෙයා. සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන් වයසට ආපු ගමන් අම්මා තාත්තගෙන් ඉල්ලුවා මහාන වෙන්න ඕන කියලා. ඉතින් මහාන කළා. අර අබේ මහතෙරුන් වහන්සේ ළඟම මහාන කළා. මේ මහාන කරපු සාමණේරයන් වහන්සේ හරි ලස්සනට ධර්ම දේශනා කරනවා. ඒ සාමණේරයන් වහන්සේගේ බණ ඒ කාලේ පිරිස හරි ආසාවෙන් අහනවා කියනවා. ඒ ධර්ම දේශනාව අහලා බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිතේට යහපත සලසා ගන්නට වාසනාව ලැබුණා කියලා සද්ධර්මාලංකාරය මේ විදිහට මේ කතා පුවත වර්ණනා කරනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අපේ ජීවිතවල අපි කොයි කාගේ ජීවිතවල අපිට විශාල යහපතක් සලස ගන්න පුළුවන් තැනක් තමයි ධර්මයේ ඇසීම. ධර්මයේ ඇසීම හරියට කරගත්තොත් විශාල යහපතක් සලස ගන්න පුළුවන්. හැබැයි ධර්මය අහන්න ලැබෙන කාලේ ඒකම වරද්ද ගත්තොත් එහෙමනම් මහා විනාශයක් ජීවිතේට හදාගන්නත් පුළුවන්. ඉතින් ඒකට තමා හොඳට තමන් ගැන අවධානය යොමු කරගන්න ඕන. කවදාවත් රන්ද ගවේසී සිදුරු හොයන අදහසින් බණ අහන්න එපා. දැන් සිදුරු හෙවීම කියන එක සෙල්ලමක් වෙලා. හරියට සිදුරු හොයනවා. සිදුරු හොයන අයම වැඩි වෙලා. ගිහි පැවිද්දෝ සිදුරු හොයනවා බණ ඇසීමෙහි. ඒ සිදුරු හොයා නොඑක් අපවාද නින්දා අවලාද හදනවා. ඒ වගේ කවදාවත් අනුකම්පාවෙන් බණ කියපු කෙනෙකුට නම් හානියක් වෙන්නේ නැහැ. අතට මතක තියාගත යුතුයි. අනුකම්පාවෙන් බණ කියන කෙනාට
බාහිරින් එන නින්දාවෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. බාහිරින් එන අපවාදයෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ අනුකම්පාවෙන් බණ කියන කෙනාට. හැබැයි ඒකට දායක වෙන ඒකට එකතු වෙන අයට නම් ඒක ගොඩාක් අයහපත පිණිස පවතිවි. දැන් හොඳට සිහිය උපද්ද ගන්න ඉතින්. අපි හැමෝම මිනිස්සු විදිහට ඉපදිලා ටික කාලෙකින් මැරිලා යන අයනේ. හැමදාම මේකේ ඉන්නේ නෑනේ. මේ ඉන්න ටික කාලේ තෙරුවන් සරණ මුණ ගැහිලා තියෙනවා. ඒක හොඳට අඳුන ගන්න. ජීවිතේට අනිත් හැමදේම මුණ ගැහිලා තියෙනවා වගේ ඒ මුණ ගැහිච්ච හැමදේම අත්හැරලා යන්න වෙනවා වගේ මේ තෙරුවන් සරණ මුණ ගැහිච්ච අවස්ථාවත් අත්හැරලා යන්න වෙන අවස්ථාවක්. හැමදාම මේ තෙරුවන් සරණ තියෙන පසුබිමේ සෑරජන් වහන්සේලා බෝධින් වහන්සේලා වන්දනා කර කර බණහා අපිට ඉන්න ලැබෙන්නේ අපි මැරිලා යනවා. ඒ මරණයටපත් වෙනකොට පින්වතුනි අපි අරගෙන යන්නේ මේ එකතු කරපු මුකුත් නෙමෙයි. එකතු කරපු කිසි දෙයක් අරන් යන්න බෑ. ඒක හොඳට ප්‍රකටයිනේ. ඒක හොඳට ප්‍රකට කාරණාවන්නේ. අපිත් එක්ක එකට ජීවත් වෙන අය මැරිලා යනකොට ඒ අයගේ මුකුත් අරන් යන්නේ නෑනේ. ඉතින් අපිටත් ඕව මුකුත් අරන් යන්න බෑ. හැබැයි අපිට කැමැත්තෙන් හෝ වේවා අකමැත්තෙන් හෝ වේවා අරගෙන යන්න වෙනවා. තමන්ගේ කර්මය. තමන් සිත කය වචනය කියන තුන්දර මෙහෙවපු විදිහට අනුව සැකසුණාද කර්මයක්. ඒ යහපත් හෝ වේවා අයහපත් හෝ වේවා අරගෙන යන්න වෙනවා. ඒක අරගෙන යන්න වෙන නිසා තමයි අපි විශේෂයෙන් අවධානය යොමු කර කර අපිව රැකගත යුත්තේ. ඒ නිසා මේ ධර්මය අහන්න ලැබෙන අවස්ථාව ජීවිතේට විශාල පිනක් උපදව ගන්න ලැබෙන අවස්ථාවක්. ආසාවෙන් බණ ඇසූ පමණකින්ම විශාල යහපතක් සැලසෙනවානේ. දැන් මුවෙකුට මොනවද තේරෙනවද? මුවා නිකන් අවධානය යොමු කරගෙන අර දහම් ශ්‍රවණය වෙනුවෙන් තමන්ගේ කාලෙ වෙන් කළානේ. ඒක යාට කොච්චර යහපත පිණිස පැවතුනාද? ඔබ අහලා තියෙනව නේද මේ වගේම සිද්ධියක්? ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ වුණා. බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට ඒ දහම් ස්වරයට ඒ භාග්‍යතුන් වහන්සේගේ ස්වරයට මැඩියෙකුගේ හිත ගියා. මේ මැඩියා එකම තැනකට වෙලා අරකට සවන් දීගෙන හිටියා. ඒ ධර්මය අහන්න ආපු මිනිස්සෙක්ම මේ අතේ කෙවිතක් තියාගෙන ඉඳලා තිනවා. ඒ කෙවිත මේ ගෙම්බගේ උඩම තිබ්බනේ. ඒක ඒ ඔහු දැනුවත් නෙවෙයි කරන්නේ නැත්තේ. කෙවිත තිබ්බේ මේ ගෙම්බගේ උඩමයි. ඉතින් ඔහු මිය ගියා. ඔහු මිය ගිහිල්ලා මණ්ඩුක දේවරාජ වෙලා දෙව්ලොව ඉපන්නනේ. ලේසි දෙයක්ද? තිරිසනෙක් මනුස්ස ලෝකෙට ඉක්මවා දෙව්ලොව යනවා කියන්නේ. ඒ චිත්ත ප්‍රසාදයේ ඔහුට සුළුපටු යහපතක්ද කළේ? විශාල යහපතක්. ඒකයි ධර්මය කියලා කියන්නේ. ඇත්තටම හාස්කමක්. ඇත්තටම හාස්කමන්නේ බින්වතුනේ අති දීර්ඝ සංසාර ගමනක්. ඉපදී මරණ මේ මෙරි යන මහ පටලැවිල්ලක් විසඳන්නේ ධර්මයෙන්නේ. ඊටත් වඩා හාස්කමක් තිබේද? ඉතින් මේ මහා හාස්කම සහිත ධර්මය ගොඩාක් ආසාවෙන් ශ්‍රවණය කරන්න. ඒක තැනක තියෙනවා භික්ෂුන් වහන්සේලා කාශ්‍යප බුද්ධ කාලේ හරි ආසාවෙන් ධර්ම සජ්ජායනා යෙදුණා එක ගල් ගුහාවක. මේ ගල් ගුහාවේ ධර්ම සජ්ජායනාවේ යෙදෙනවා. මේ කිව්වේ ධර්මයේ හඬ නගලා කියනවා. සමහරවිට ගොඩාක් අපේ මේ බුද්ධ ශාසනෙත් පිංගුතුනේ ඔය මේ බැමිණිටියා සාය කාලයේ වකවානුව වෙනකම්ම ධර්මයේ බාහනක පරපුරකින් අරන් ආවේ මතකින් අරන් ආවේ. එතකොට ඒ කාලේ අර මතක ශක්තිය සකස් කර ගැනීම උදෙසා ධර්ම සජ්ජායනාව හරියට තිබුණා. හොඳට ධාරණය හොඳට මතකයේ හිටින්න හේතු වෙන එකයි මේ සජ්ජායනාව. බුදුරජාණන් වහන්සේ වදාළනේ ධර්මය ආද්දි සුතා ආසාවෙන් අහන්න ඕන. දතා ඇසූ දෙය යම් අයුරකින් දරා ගන්න ඕන. දරාගත්ත දේ වචසා පරිචිතා වචනෙන් පුරුදු කරන්න ඕන. යමක් වචනෙන් පුරුදු කරාට පස්සේ ඒ පුරුදු කරපු දේ මනසේ බැස ගන්නවා. අපිට යමක් මතක තිබිලා ඒ මතක තිබ්බ එක අමතක වෙන්න ඒකේ හේතුවක් වචනෙන් පුරුදු නොකිරීම. වචනේ පුරුදු නොකරපු ගමන් අපිට නිකන් එහෙම ඔහි ඒක
මේ අමතක වෙලා යනවා. දැන් සමහර ඒවා තියෙනවා අපි අහපු දේවල් මේ ජීවිතේට අහලා නැහැ වගේ අමතක වෙලා යනවනේ. ඒක අර වචනින් පුරුදු නොකිරීමෙන් එන එක. අපි වචනින් පුරුදු කරාම මොකද්ද වෙන්නේ? වචනින් පුරුදු කරපු දේ හොඳට හිත ඇතුලේ කාවදිනවා. ඒ කාවැදිච්ච දෙයට පුළුවන් අර මානසිකාරයකට ගන්න. ඒකට කියනවා මනසානුපෙක්කිත. මනසින් මෙනෙහි කරනවා. මනසින් මෙනෙහි කර කර මෙනෙහි කර කර හොඳට පැහැදිලි කරගන්නවා තමන්ගේ දෘෂ්ටිය. ඒකට කියනවා දිට්ඨිය සුප්පටිවිද්දා. ඊට පස්සේ ජීවිතේ දකින්නේ ධර්මයේ තුලින්. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ධර්ම සජ්ජායනාව වේදනකොට ඒ ගල් ගුහාවේ හිටිය වවුලු ටික. වවුලා කියලා කියන්නේ රාත්‍රියේනේ එයාගේ ඔක්කොම මේ ගමන බිමන තියෙන්නේ. එයා දවල් කාලේ කරන්නේ ඉතින් අනිත් පැත්තට එල්ලිලා ඔය ගල් ගුහාවක අඳුර තැනක ඉන්න එකනේ. මේ ස්වාමීන් වහන්සේලා අර ගල් ගුහාව පුරාවට ඇහෙන්න ධර්ම සජ්ජායනාව කරනවා. වවුලු ටික අහගෙන ඉන්නවා. උන්ට ඇහෙනවා. වවුලු ටික මේක කරදරයක් කියලා හිතුවේ නෑ. එතන ඉඳලා තියෙන වවුලු 500. මේ වවුලු 500 මේක කරදරයක් කියලා හිතුවේ නේ. උන් ඉතින් අර එල්ලිලාම මේක අහගෙන හිටියා. උන්ගේ ජීවිතේ ඉතින් සෑහෙන ධර්ම සජ්ජායනා වලින් මේ උන්ගේ දවස් පිරෙන්න ඇති. ඒකට හිත පැහැදිලා හිටියනේ. ඒ හිත පැහැදිලා ওই වවුලු එක ඒවා වෙලා මැරුණා. තිරිසන් සත්තුනේ බලවත් සත්තුන්ට ගොදුරු වෙවි මැරුණා. මැරිච්ච වවුලු ටික දෙවියන් අතර ගියා. දෙවියන් අතර ගියා. ධර්මය යම් තැනක රැව් දෙනවා කියන එක බලන්න කොච්චර යහපතක්ද කියලා. අද කාලේ තිරිසන් සත්තු සමාහලාවට එහෙම යනවා ඇති. අපි දන්නේ නැහැ. ඉතින් කවුද දන්නේ ඒවා කියලා දෙන්න? අදටත් ඒවා වෙනව ඇති. අදටත් ලස්සනට ධර්ම දේශනා කරනකොට ධර්ම සජ්ජායනා කරනකොට අපේ හිත ගොඩාක් පහන් වෙලා යන්නේ නැද්ද? දැන් ඔන්න මේ පිරිත් සජ්ජායනාව මහමෙවුනාවේ පාලි සිංහල පිරිත් සජ්ජායනාව අපේ ස්වාමීන් වහන්සේලා කරනවා පින්වතුන්ලා අහලා ඇති. හිතක් කොච්චර නිවෙනවද? ඒ හිත නිවෙන සජ්ජායනාව මිනිස්සු අහගෙන ඉඳලා හිත නිවා ගන්නවා වගේ මේ නොඑක් සත්තු අහගෙන ඉන්නවා වෙන්න බැරිද? උන්ගේ හිතත් නිවෙනවා වෙන්න බැරිද? එහෙම හිත නිවාගෙන ඉන්න සතෙක් කලුරිය කරලා මොනොත් යනවා ඇති සුගතිය. එහෙම අවස්ථා තියෙද්දී තමයි ගොඩාක් අය මේ වැඩ වරද්ද ගන්නේ ධර්මයේ මුල් කරගෙන. ඒ නිසා හොඳට තේරුම් ගන්න පින්වතුනි. තේරුම් අරගෙන අපි අර අවවාදය තමයි හොඳට ඔළුවේ තියාගන්න ඕන. සද්ධර්ම අලංකාරයෙන් අපිට අවවාදයක් දුන්නානේ. තස්මාහිබෝ කිච්ච මඤ්ඤප්පහාය බවන්නි අනෙක් දේවල් වලට අවධානය යොමු නොකර ඒ දේවල් ජීවිතේ පළවෙනි දේ බවට පත් කරගන්නේ නැතුව සුනාත ආසාවෙන් බණහන්ට ධාරේත අහන ධර්මයේ හොඳට මතකයේ දරාගන්නට චරාත ධම්මේ ඒ ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න. අපි ඔහොම කටයුතු කළොත් එහෙම අපේ ජීවිතේට විශාල යහපතක් ඒ තුලින් සලස ගන්න පුළුවන්. ධර්මයේ අහද්දී හොඳට කල්පනා කරන්න. මේ ලෝකයේ අහන්න ලැබෙන දේවල් අතරේ ශ්‍රේෂ්ඨම දේ මම මේ අහන්නේ. ධර්මයට කියනවා සවනානුත්තරිය. මේ ලෝකේ ඉගෙන ගන්න දේවල් අතරේ ශ්‍රේෂ්ඨම දේ මම මේ ඉගෙන ගන්නේ. ධර්මයට කියනවා සික්ඛානුත්තරිය. ධර්මයේ හිතන වෙලාවකට හැම වෙලාවෙම මේ හිත ප්‍රීතියට පත් කරගන්න. මම මේ හිතෙන් හිතන්නේ. හිතන්න තියෙන එක එක ඒවා අතරේ මම මේ හිතන්නේ. හිතන්න තියෙන ශ්‍රේෂ්ඨම දෙයක්. ධර්මයේ සිටීම කියලා කියන්නේ අනුස්සතානුත්තරිය. ඒ නිසා එහෙම එකක් පින්වතුනි. ඒ බඳු ශ්‍රී සද්ධර්මයේ පින්වතුන්ලාට තව තවත් ආසාවෙන් අහන්න ලැබේවා. බණ අහන හැම මොහොතකම පින්වතුන්ලාගේ හිත ඒ ධර්ම ශ්‍රවණය කෙරෙහිම පිහිටාවා. දේශකයන් වහන්සේ ගැන ගෞරවයෙන් තමන්ගේ සිත සම්පූර්ණයෙන්ම ධර්මයට යොමු කොට පින්වතුන්ලා කොයි කාටත් බණ අහන්න ලැබේවා. බණ අහන සිත් දේශකයන් වහන්සේගේ සිදුරු සොයන්නට නොඑළඹේවා.
බණ කියන ස්වාමීන් වහන්සේගේ සිදුරක් හොයන්න ඕන, වැරැද්දක් හොයන්න ඕන කියලා බණ අහන කිසිවෙකුට නොසිතේවා. ආසාවෙන් බණ අහලා පින්වතුන්ලා කොයි කාටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහිච්ච මොහොතේ ජීවිතයට පිළිසරණක් සලස ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරපු සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සග්දෙවිදානෝ පින් අනුමෝදන් වෙත්වා. සතරවරන් දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. මේ ලංකා භූමිය සුරකින්නා වූ සුමන සමන් දෙවියන් ප්‍රධාන පොළොවාසී සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන පින්වතුන්ලාගේ අප හැම දිනාගේ ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දෙව් සැපින් වැඩෙත්වා. ඒ දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරන මහා සංඝරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් සිල්මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ටත් පින් අනුමෝදන්ව ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පින අද ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලාගේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි ජූනි මාසේ 11 වන දින ජන්මදිනයේ යෙදුණු පින්වත් සහන්‍යා කොඩිකාර සිඟිති දුවට මේ සියලු පින්වල ආශිර්වාදය බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදය පින් අනුමෝදන් වෙලා සතුටු වෙන දෙවියන්ගේ ආශිර්වාදය සැලසිලා ඒ සිඟිති දුව නිදුක් වේවා නිරෝග වේවා දීර්ඝායුෂ ලැබේවා. දුවගේ ජීවිතයට යහපත සලසන යහපත් කල්යාණ මිත්‍රයෝ ඇසුරට ලැබේවා. පාප මිත්‍රයන්ගේ ඇසුර කිසි කලකත් නොලැබේවා. අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා. ඒ දුවට සොඳුරු ගුණ ධර්මෙහි ඇති බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දුවක් බවට පත් වෙලා සම්බුද්ධ ශාසනයේ පිළිසන් ලබන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දාන කරන ඒ පින්වතුන්ලගේ නමින් මියගිය සියලු ඥාති සමූහය අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටපත් වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. මේ මාසේ 22 වන දින 70 වන වියටපත් වූ පින්වත් ලලිතා හිට්ටිවත් ආච්චි අම්මාට පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පන්නියක් සැලසේවා. තවදුරටත් ජීවිතේ හොඳට පින් කරගෙන ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට ඒ පින්වත් ආච්චි අම්මාට වාසනාව ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ජූනි මාසේ 6 වෙනි දින ජන්මදිනයේ යෙදුණු පින්වත් සිව්වන්දි අබේසේකර ලොකු අම්මාටත් පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය සැලසේවා දීර්ඝායුෂ සැලසේවා. ධර්මාවබෝධයේ පිණිස මේ පින් හේතු වේවා. අද දවසේ ධර්ම දානමේ පින සිද්ධ කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් චූලාන් කොඩිකාර මහත්මයා සහ නදීශානී අබේසේකර මහත්මිය කියන ඒ පින්වතුන්ලා අතුරුගිරියේ පදිංචි සෙනරත් අබේසේකර පියාණන්ටත් අවිස්සාවේල්ලේ පදිංචි රත්නසේන කොඩිකාර පියාණන්ටත් වික්ටෝරියා කොඩිකාර මෑණියන්ටත් පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා දීර්ඝායුෂ ලබත්වා ජීවිතේ කරන කියන රැකී රක්ෂා ව්‍යාපාර ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ විදේශගතව ගෙවන ජීවිතේ කරදර බාධා නැතුව සැනසෙල්ලි ගත කරන්නට ලැබේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. පෙනෙන නොපෙනෙන කිසිම බාධාවකින් තොරව පින්වතුන්ලාට සුවසේම ජීවිතය ගත කරන්නට ලැබේවා. කලන මිතුරු ඇසුරේ සුවසේ පින් කරගන්න ලැබේවා. සුවසේම ධර්මයේ හැසිරෙන්න ලැබේවා. අද ධර්ම දාන සිදු කරපු පින්වතුන්ලාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට සුපින්වත් ඔබ හැම දිනාට ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරගන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.